සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ විද්‍යා විෂයට විශිෂ්ට සාමාර්ථයක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ මඟ පෙන්වීම සහ උපදෙස් අනුව මම මේ වැඩසටහන ඔබ වෙත ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහනේ අදියර කිහිපයක් යටතේ වීඩියෝ කිහිපයකින් 10 වසර සහ 11 වසර සම්පූර්ණ විෂය නිර්දේශයෙන්ම ආවරණය කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ හැම පාඩමකම ඒ පාඩමේ අවශ්‍ය විෂය කරුණු කෙටි සටහනක් මාර්ගයෙන් ඊට අදාළ ප්‍රශ්න කිහිපයක්ද පාඩම අවසානයේ සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ වැඩසටහනේ පළවෙනි පාඩම විදියට මම ඔබට 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම ජීවයේ රසායනික පදනම කියන පාඩම ඉදිරිපත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ජීවයේ රසායනික පදනම කියන පාඩමේ අපිට තියෙන විෂය කොටස් කිහිපයක් මම මේ මුලින්ම දක්වලා තියෙනවා. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල සහ ඊට අමතරව ඒව තමයි ප්‍රධාන ජෛවාණු. ඊට අමතරව khනිජ, විටමින් සහ ජලය ගැන අපි මේ පාඩමේ අධ්‍යයනය කරනවා. අපි දැන් මේ එක එක කොටස ගැන කතා කරමු. එතකොට ඉස්සෙල්ලාම පුතේ ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය ටිකක් තියෙනවා. ඒත් ඔබෙන් අහන්න පුළුවන් වැඩිපුරම අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය මොනවාද? නැත්නම් මේ මූලද්‍රව්‍ය අණුපිළිවෙලින් දක්වන්න. ඒ නිසා අපි මේ ප්‍රතිශතයන් දැන ගැනීම වැදගත්. ඔක්සිජන් 65%කුත්, කාබන් 18%කුත්, හයිඩ්‍රජන් 10%ක්, නයිට්‍රජන් 3%ක් විදියට. ඊට අමතරව ඉතිරි වෙනත් මූලද්‍රව්‍ය 3%ක් ලෙස තමයි අපි දක්වන්නේ. එතකොට ජීවයේ රසායනික පදනමේ රසායනික සංයෝග ගැන අපි කතා කරාම මේ රසායනික සංයෝග ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් කාබනික සංයෝග, අනිත් එක අකාබනික සංයෝග. මෙහිදී කාබනික සංයෝග ගැන අපි සරල ඉදිරිපත් කිරීමක්. ඒ කියන්නේ සරල අදහසක් ඉදිරිපත් කරලා කාබන් මූලද්‍රව්‍ය අඩංගු සංයෝග විදියට අපි හඳුන්වනවා කාබනික සංයෝග. එතකොට අකාබනික සංයෝග කියන්නේ කාබන් මූලද්‍රව්‍ය අඩංගු නොවන සංයෝග. අපි බලමු ප්‍රධාන කාබනික සංයෝග 4ක් අපි කතා කරනවා. මොනවද? කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල. ඒතර ඔබට විභාගෙදී මේකේ අඩංගු මූලද්‍රව්‍ය අහන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට වල අඩංගු මූලද්‍රව්‍ය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ප්‍රෝටීන වල අඩංගු මූලද්‍රව්‍ය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. ලිපිඩ වල අඩංගු මූලද්‍රව්‍ය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. නියුක්ලික් අම්ල වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ෆොස්ෆරස්. ඒතර ප්‍රෝටීන වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් වලට අමතරව ඇතැම් විට සල්ෆර් තියෙන්න පුළුවන්. මේ අඩංගු මූලද්‍රව්‍ය මෙහෙම වුණාට දැන් අපෙන් අහන්න පුළුවන් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තියෙන ජෛවාණු දෙකක් නම් කරන්න කිව්වොත් අපිට කියන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට් සහ ලිපිඩ කියලා. ඒතර නමුත් මේ දෙක අතර වෙනසක් තියෙනවා. මොකද කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2ට 1ක් වන නමුත් ලිපිඩ වල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2ට 1ක් වෙන්නේ නැහැ. එතකොට ඊළඟ කාරණාව තමයි පුතේ අපෙන් අහන්න පුළුවන් මේවයි තැනුම් මේකක. අපි දන්නවා බහු අවයවක මේවා ස්වාභාවික බහු අවයවක. බහු අවයවක කියන්නේ පුතේ ඒක අවයවක රාශියක් එක්වීමෙන් සෑදුණු ජෛව අණු. එහෙනම් මේකේ තැනුම් ඒකකය වෙන්නේ මොනොසැකරයිඩ්. කාබෝහයිඩ්‍රේට් වල තැනුම් ඒකකය මොනොසැකරයිඩ්. ඇමයිනෝ අම්ල තමයි ප්‍රෝටීන වල තැනුම් ඒකකය. එතකොට අපෙන් අඩංගු මූලද්‍රව්‍ය සහ ඒවයි තැනුම් ඒකක වැදගත් වෙනවා. ලිපිඩ වල තැනුම් ඒකකය මේද අම්ල හා ග්ලිසරෝල්. නියුක්ලික් අම්ල වල තැනුම් ඒකකය හැදිලා තියෙන නියුක්ලියෝටයිඩය, ඒ නියුක්ලියෝටයිඩයේ ප්‍රධාන නියුක්ලියෝටයිඩය තමයි මේකේ තැනුම් ඒකකය. ඒකේ ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනවා. නියුක්ලියෝටයිඩය තමයි තැනුම් ඒකකය. ප්‍රධාන කොටස් 3යි. පෙන්ටෝස් සීනි කාණ්ඩය, නයිට්‍රජනීය භස්මය සහ ෆොස්ෆේට් කාණ්ඩය. ඔන්න ඔය කොටස් 3 නියුක්ලික් අම්ලයේ අඩංගු වෙනවා. දැන් අපි මේ කතා කරේ කාබනික සංයෝග ගැන. ඊට පස්සේ අපි බලමු අකාබනික සංයෝග. තව ප්‍රධාන කාරණාවක් තියෙනවා. මේ ප්‍රධාන කාබනික සංයෝග වලට අමතරව විටමින් කියන්නේත් කාබනික සංයෝගයක්. ගොඩක් දරුවෙක් වරද්ද ගන්නවා. විටමින් කියන්නේත් කාබනික සංයෝගයක්. හැබැයි ප්‍රධාන කාබනික සංයෝගයක් නොවේ.
ඊළඟට අපි අකාබනික සංයෝග බැලුවොත් කාබන් අඩංගු නොවන සංයෝග වලට තමයි අපි කියන්නේ අකාබනික සංයෝග. එතකොට ඒ යටතේ අපි කතා කරන ජලය, khනිජ ලවණ සහ වායු වර්ග. ඒත් ජලය ගැන කතා කරොත් පුතේ ජලයේ සුවිශේෂී ගුණ කිහිපයක් තියෙනවා. ඒවා ජීවේ පවත්වා ගන්න වැදගත් වෙනවා. ජලය ඉතා හොඳ ද්‍රාවකයක්. අපි දන්න බොහොමයක් දේවල් ජලයේ දිය වෙනවා. අනිත් එක ශ්වසන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරනවා. දේහ උෂ්ණත්ව යාමනය සඳහා ජලය වැදගත් වෙනවා. අනිත් එක ශාකවල ද්‍රව්‍ය පරිවහනය සඳහා ශෛලම් පටකයේ ඔස්සේ ජලය හා ජලයේ දිය වූ khනිජ ලවණ පරිවහනයට මෙන්න මේ දේවල් වලට ජලය වැදගත් වෙනවා. ඊට පස්සේ අපි කතා කරොත් khනිජ ලවණ. khනිජ ලවණ මානව දේහය තුල තියෙන khනිජ ලවණ ගැන අපි කතා කරනවා. ඊට අමතරව ශාක තුල තියෙන khනිජ ලවණ ගැන කතා කරනවා. ඒතර විභාගයේදී අපේ මේවා දුර්වල වුණාම මේවා අඩු වුණාම ඇතිවන රෝගී තත්ත්වයන් මොනවද කියලා අහන්න පුළුවන්. ඒතර විශේෂයෙන්ම පොටෑසියම් පේශි දුර්වල වීම, සෝඩියම් ශ්වසන ආබාධ හට ගැනීම, මැග්නීසියම් ස්නායු දුර්වලතා, කැල්සියම් රිකට්සියාව, ඊට අමතරව ෆොස්ෆරස් අස්ථි දුර්වල වී පහසුවෙන් කැඩී යාම. ඊට පස්සේ අපි කතා කරොත් ශාක තුල නයිට්‍රජන් වලින් තමයි පුතේ පරිණත පත්‍රවල හරිතක්ෂය ඇති කරන්නේ. හරිතක්ෂය ඇති කරනවා. ෆොස්ෆරස් නිසා පත්‍ර මත රතු හා දම්ලප ඇති වෙනවා. මේ ගොඩක් වෙලාවට දීපු කරුණු ඔබට විභාග ප්‍රශ්න පත්‍රවලදී අඩංගු වෙලා තියෙන කරුණු තමයි. මීට අමතරව සෑම කරුණකම විෂය කරුණු ගොඩාක් තියෙනවා පුතේ. දැන් අපිට මේ මොහොතේ එම සෑම විෂය කරුණක්ම ගැන අවධානය යොමු කරන්න ගියොත් සම්පූර්ණ පාඩමම අධ්‍යයනය කරන්න වෙනවා. මේ අත්‍යවශ්‍ය වැදගත් කරුණු විතරයි මම අවධාරණය කරන්නේ. ඊට පස්සේ පොටෑසියම් පත්‍රවල හරිතක්ෂය ඇති කරන්න, සල්ෆර් පත්‍ර නාරටි අතර අසල හරිතක්ෂය ඇති කරන්නත් දායක වෙනවා. ඊළඟට අයඩින් ලපටි පත්‍රවල හරිතක්ෂය ඇති කරන්න අවුණතාවය නිසා ඇති කරන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි බැලුවොත් වායු වර්ග තියෙන ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ් ඔය වගේ වායු වර්ග. හොඳයි. දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු කාබනික සංයෝගවල තව සුවිශේෂී ආකාර ටිකක් ගැන, කියන්නේ සුවිශේෂී ලක්ෂණ කීපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි කාබෝහයිඩ්‍රේට් වල තියෙන උදාහරණ, ඒවා හඳුනා ගන්න අවස්ථා සහ භාවිත වන අවස්ථා. එතකොට අපිට ජෛව අණුවක් ගැන අහන්න පුළුවන් ආකාර කිහිපෙම අපි මේ සටහනට දක්වලා තියෙනවා. ඒක කාබෝහයිඩ්‍රේට් වල සංයෝග ආකාර තුනක් තියෙනවා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. එතකොට ඒකට උදාහරණ අපින් යවුවොත් ඔබ දන්නා මොනොසැකරයිඩ් දෙකක් නම් කරන්න. එතකොට මෙතන තියෙනවා ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස්. ඊට පස්සේ ඩයිසැකරයිඩ් ගත්තොත් මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස්. ඊට පස්සේ දැන් මෙතන ලැක්ටෝස් කියන්නේ ශාකවල නොමැති සීන් වර්ගයක්. හරිනේ? ඒකට අපි කියනවා කිරි සීන් කියලා ලැක්ටෝස්. පොලිසැකරයිඩ් විදියට සෙලියුලෝස්, ග්ලයිකෝජන් සහ පිෂ්ඨය. ඒතර සෙලියුලෝස් තියෙන සෛල බිත්තිවල ග්ලයිකෝජන් තමයි ශාක තුල සතුන් තුල ගබඩා කරන්නේ ග්ලයිකෝජන් විදියට. පිෂ්ඨය තමයි ශාක තුල ගබඩා කරන බහුවග. මේ බහුවගයක් කියන්නේ නැත්තම් පොලිසැකරයිඩ් වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරොත් මේවා හඳුනා ගන්න. එතකොට ඒකත් අපිට වැදගත්. හඳුනා ගැනීමේ පරීක්ෂා. ඒතර මොනොසැකරයිඩ් හඳුනා ගන්න අපි පාවිච්චි කරන්නේ බෙනඩික් ද්‍රාවණය. බෙනඩික් කියන්නේ ලා නිල් පාට ද්‍රාවණයක්. ඒතර මොනොසැකරයිඩ් අඩංගු උදාහරණයක් ග්ලූකෝස් ටිකකට, ග්ලූකෝස් ද්‍රාවණයකට අපි බෙනඩික් දැම්මහම ද්‍රාවණයේ වර්ණය නිල් පාටයි. අපි මේක දැල්ලට අල්ලලා රත් කරනකොට ක්‍රමයෙන් මේක නිල්, කොළ, කහ, තැඹිලි, ගඩොල් රතු ලෙස වර්ණය වෙනස් වෙනවා. එතකොට ඊළඟට අපි කතා කරන්නේ ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩ් හඳුනගන්න බෙනඩික්ට් ද්‍රාවණයට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ සල්ෆියුරික් අම්ලය තමයි ජල විච්ඡේදකයක් විදිහට. ජල විච්ඡේදකයක්. එතකොට ඊට අමතරව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆයක් දානවා. එහෙම වුණොත් අපිට මේ නිරීක්ෂණ ලබා ගැනීම පහසුයි. ඒක ඇත්තටම ඔබට සටහන් කරලා නැති වුණාට අපි ප්‍රායෝගිකව මේ පරීක්ෂණය කරන්න ගියාම තේරෙනවා සල්ෆියුරික් විතරක් දැම්මම අපිට නිරීක්ෂණ ලබා ගන්න අපහසුයි. ඒ නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆයක් දානවා. එතකොට එතෙන්දිත් අර විදියට වර්ණ විපර්යාස කිහිපයකට ලක් වෙමින් අවසානයේ ගඩොල් රතු අවක්ෂේපයක් ලැබෙනවා. ඊළඟට දරුවනේ අපි කතා කරොත් කාබෝහයිඩ්‍රේට් භාවිතා වන අවස්ථා මොනවද? ශක්ති ප්‍රභවයක් ලෙස. දැන් මම ඔබට කිව්වා ග්ලයිකෝජන් අපේ අක්මාවේ තැන්පත් වෙලා තියෙනවා. එතකොට අපිට ආහාර
නොගන්න අවස්ථාවන් වලදී මේ ග්ලයිකෝජන් මගින් අපිට අවශ්‍ය ග්ලූකෝස් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව සංචිත ආහාරයක්, ඒතර පිෂ්ඨය මම කතා කරේ සංචිත ආහාරයක් විදිහට වැදගත් වෙනවා. ඊට පස්සේ ජීවීන්ගේ ව්‍යුහ සංඝටකයක්. දැන් සෙලියුලෝස් වගේ කතා කරොත් ඒවා ව්‍යුහ සංඝටක. ඊට පස්සේ නියුක්ලියික් අම්ලවල සංඝටකයක් විදිහට ඒකට වැදගත් වෙන්නේ පෙන්ටෝසීන් කියන කාණ්ඩය. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට කාබෝහයිඩ්‍රේට් වල භාවිතා වන අවස්ථා කතා කරන්න පුළුවන්. ඊළඟට අපි ප්‍රෝටීන කතා කරමු. ප්‍රෝටීන වල අඩංගු ආහාර නම් අපි දන්නවා. උදාහරණ මස් වල කිරි, බිත්තරේ වයි තියෙන ප්‍රෝටීන. එතකොට ප්‍රෝටීන වල අඩංගු මේ සංඝටක හඳුනා ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් බයුරේට් පරීක්ෂාව. ඒකදී අපි දාන ප්‍රධාන සංඝටක දෙකක් තියෙනවා. ඒකට අපි කියන්නේ බයුරේට් ද්‍රාවණය. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට් දැම්මම දම් පැහැයට හුරු රෝස පැහැයක් අපිට ලබා ගන්න පුළුවන්. මේක රත් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේක භාවිතා වන අවස්ථා තමයි ශක්ති ප්‍රභවයක් ලෙස, ඊළඟට එන්සයිම ලෙස, ඊට අමතරව පටක අලුත් වැඩියාවට. දැන් මම එන්සයිම ගැන කිව්වොත් එන්සයිම කියන්නේ මොනවද? පුතේ අපේ ජීවීන්ගේ දේහය තුල තියෙන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ද්‍රව්‍යයට තමයි අපි එන්සයිම කියලා කියන්නේ. ඒතර එන්සයිම ගැන අපි මේ පාඩමේ කතා කරන ඇමයිලේස් එන්සයිම. ඇමයිලේස් එන්සයිමෙන් කරන්නේ පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරන එක. එතකොට මේ ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය සිදු වුණාද කියලා බලන්න අපි පිෂ්ඨ ද්‍රාවණ පරිමාව මිලිලීටර් 2ක් ගත්තොත් ඒකට ඇමයිලේස් මිලිලීටර් 2ක් දාලා විනාඩි කිහිපෙට කියන්නේ විනාඩි 2කින් දෙකට වගේ මේකේ පිෂ්ඨය තියනවද කියලා පරීක්ෂා කරගෙන යනවා. එතකොට මුල් අවස්ථාවේ පිෂ්ඨය තියනවා. ඒ කියන්නේ මිලිති දම් පාට වෙනවා. හැබැයි ක්‍රමක්‍රමයෙන් දම් පැහැ අඩු වෙලා අයඩීන් වල කහදුඹුරු වර්ණය දකින්න පුළුවන්. එතකොට අපි කියනවා පිෂ්ඨය ඇමයිලේස් එන්සයිමේ මගින් ජල විච්ඡේදනය වුණු නිසා තමයි ඒ විදිහට අයඩීන් වල වර්ණ විපර්යාසය අවසානයේදී වෙනස් නොවි පවතින්නේ. ඊළඟට පටක අලුත් වැඩියාවට අපි දන්නවා ප්‍රෝටීන වැදගත් වෙනවා පටක ගෙවි ගිය පටක සහ අලුත් පටක සෑදීම සඳහා. ඊළඟට ලිපිඩ තෙල් සහ මේදය කියලා තියෙනවා. එතකොට තෙල් කියන්නේ ද්‍රව අවස්ථාව, මේදය ඝන අවස්ථාව. එතකොට චීස්, බටර් වගේ මේදය, තෙල්, පොල් තෙල්, පාම් තෙල් ඔය වගේ තෙල් වර්ග තියෙනවා. එතකොට තෙල් සහ මේදය හඳුනා ගන්න අපිට පුළුවන් සූඩාන් 3 කියන ප්‍රතිකාරකය පාවිච්චි කරන්න. මේක දාලා සල්පයක් තෙල් සල්පයකට මේක දාලා සෙලෙව්වහම රතු පැහැති තෙල් ගෝලිකා ද්‍රාවණය මත පාවෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට මේකත් භාවිතා වන අවස්ථා තමයි දරුවනේ ශක්ති ප්‍රභවයක් ලෙස. ඉතින් ඔබ දැන් ඔබට පොදුවේ ලියන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ කියලා කියන්නේ ශක්ති ප්‍රභවයක්. හොඳට මතක තියාගන්න පුතේ වැඩිපුර ශක්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ ලිපිඩ මගින්. ඊළඟ ජල සංරක්ෂණය සඳහා සමහර පත්‍රවල සහ සතුන්ගේ දේහය මත ඉටි නැත්නම් පත්‍රවල නම් පත්‍ර මත ඉටි ආලේප වුණොත් ජල වාෂ්ප වීම අඩු වෙනවා. ඒක නිසා ජල සංරක්ෂණය සඳහා. අනිත් එක අභ්‍යන්තර ඉන්ද්‍රිය විශේෂයෙන් අපේ අක්මාව, හෘදය, පෙනහළු වගේ ඉන්ද්‍රිය වටා තියෙනවා මේද පටකයක්. එතකොට මේ ඉන්ද්‍රිය වලට ආරක්ෂාවක් එමගින් සැලසෙනවා. ඊළඟට මෙන්න මේ ජෛව අණුව තමයි නියුක්ලියික් අම්ලය. ඒක ගැන කතා කරොත් ඒක DNA සහ RNA කියන ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ DNA කියන්නේ ඩිऑක්සිරයිබෝස් නියුක්ලියික් අම්ලය, RNA කියන්නේ රයිබෝස් නියුක්ලියික් අම්ලය. ඉතින් මේක හඳුනා ගැනීමේ පරීක්ෂාවක් නැහැ දරුවනි. මේක න්‍යෂ්ටිය තුල තමයි පවතින්නේ. ඉතින් මේක වැදගත් වෙන්නේ DNA වැදගත් වෙනවා ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සහ ඒවා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම සඳහා. එතකොට RNA කියන එක වැදගත් වෙනවා ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා. එහෙනම් එතකොට මේ කොටසේ අපි කරුණු බොහොමයක් කතා කරා. සාමාන්‍ය විභාගයට අපිට කරුණු 5ක් ලියන්න එහෙම එන්නේ නෑ දරුවනේ. උපරිම කරුණු 2ක් හෝ 3ක්. හැබැයි අපි හැම කරුණක් ගැනම අවධානය යොමු කරලා මතක තියාගන්න ඕන. සමහර විට බහුවර්ණ ප්‍රශ්නවලදී මේ කරුණු ආශ්‍රිතව අපිට දෙන්න පුළුවන් අඩංගු ප්‍රතිකාරක මොනවද, ඒවයි වර්ණ මොනවද, සිදුවන වර්ණ විපර්යාස භාවිතා වෙන අවස්ථා මොනවද කියලා. ඊළඟට මේ තියෙන විටමින්. අපි කෝ විටමින් කියන්නේ කාබනික සංයෝගයක්. හැබැයි ප්‍රධාන කාබනික සංයෝගයක් නොවේ.
එතකොට මේකේ විටමින් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මේද ද්‍රාවී විටමින් සහ ජල ද්‍රාවී විටමින්. ඒත් මේද ද්‍රාවී විටමින් වර්ග හතරයි. අපිට ඒක මතක තියාගන්න A D E K. ඇඩෙක් නැත්තම් මේක කඩේ කියලා මතක තියාගන්න පුළුවන්. ඒතර විටමින් A වැදගත් වෙන්නේ රාත්‍රී අන්ධතාවය, ඇසේ ඒ කියන්නේ ඒකෙන් ඇතිවෙන රෝග පුතේ. විටමින් A වුණාම ඇතිවෙන රෝග රාත්‍රී අන්ධතාවය, ඇසේ විටෝලප, සමේ වියලි බව ඇති වෙනවා. ඒ වැලමිට ආශ්‍රිතව එහෙම වියලි බවක් ඇති වෙනවා. විටමින් D දත් දිරා යාම සහ වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යාමට මේ විටමින් D වුණාම ඇති වෙන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඊට පස්සේ විටමින් E නොමැති වීම නිසා පරිණත නොවු, ඒ කියන්නේ නොමේරු දරුවපත් සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව රතු රුධිරාණු බිඳී යාම වේගවත් වෙන්න පුළුවන්. විටමින් K කියන එක අපෙන් අහනවා ගොඩක් වෙලාවට. ඒක රුධිරයේ කැටි ගැසීම ප්‍රමාද වීම තමයි සිදු වෙන්නේ. ඊළඟ ජල ද්‍රාවී විටමින් වර්ග දෙකක් තියෙනවා. මේ විටමින් B සහ විටමින් C. විටමින් B උණ වීම නිසා බෙරි රෝගය, ඊට පස්සේ අනිත් රෝගයක් තමයි මුඛ කොන් වඩවීම. ඊට විටමින් C නිසා විදුරු මස් දුර්වල වීම සහ ස්කර්වි රෝගය ඇති වෙන්න පුළුවන්. ඒත් ඔන්න ඔය විදිහට විටමින් වර්ග ඒවා ජල ද්‍රාවීද මේද ද්‍රාවීද යන බව සහ ඒවා ආශ්‍රිතව ඒවා අඩුවීමෙන් ඇතිවිය හැකි රෝග තත්ත්වයන් මොනවද කියන එක අපිට මේ පාඩමේදී වැදගත් වෙනවා. ඊළඟට මේ පාඩම ආශ්‍රිතව ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රශ්න කීපයක් කෙරෙහි අපි අවධානය යොමු කරන්නයි සූදානම් වෙන්නේ. අපි බලමු පිෂ්ඨය මත ඇමයිලේස් එන්සයිම් මම ඔබට පැහැදිලි කරා ඒ ක්‍රියාකාරකම. පිෂ්ඨය හඳුනා ගැනීමට භාවිතා කරන ද්‍රාවණය. අපි දන්නවා පිෂ්ඨය හඳුනා ගන්න අපි පාවිච්චි කරන්නේ පුතේ අයඩීන් ද්‍රාවණය. පිෂ්ඨ පරීක්ෂාවට පෙර සහ පසු එම් ද්‍රාවණය. පිෂ්ඨ පරීක්ෂාවට පෙර නම් මේක කහ දුමුරු පාට. පිෂ්ඨ පරීක්ෂාවෙන් පසු පිෂ්ඨය තියෙනවා නම් ඒක දම් හෝ නිල් වර්ණය. ප්‍රරෝහණය වෙන මුං බීජ. ඔව් අපිට මේකේ ඇමයිලේස් එන්සයිම් මේ විදිහට අපි ගන්නෙ ප්‍රරෝහණය වෙන මුං බීජ අඹරා පෙරාගත් ද්‍රාවණයක්. ඒ කුමක් සඳහාද? පිෂ්ඨය ජල විච්ඡේදනය කිරීමට භාවිතා කරන එන්සයිමය ලෙස. භාවිතා කරන එන්සයිමය ලෙස. ඊළඟට රත් හා අස්ථි දුර්වල වීමට බලපාන ලවණ දෙක තමයි කැල්සියම් හා ෆොස්ෆරස් කියන ලවණ. රක්තහීනතාවය කියන්නේ මොකක්ද දරුවනේ? අපි රුධිරයේ හිමොග්ලොබින් මට්ටම අඩු වුනහම ඒකට අපි කියනවා රක්තහීනතාවය කියලා. නිතර කෙන්ඩා පෙරලීමට බලපාන්නේ බලපායම khනිජ අපිට බහුලව ලැබෙන්නේ. ඔව් අපි දන්නවා සෝඩියම් නිසා තමයි කෙන්ඩා පෙරලෙන්නේ. ඒතකොට ඒක බහුලව අපිට ලැබෙන්නේ ලුණු මගින්. මිනිස් දේහයේ මුළු khනිජ ලවණ බරින් වැඩිපුරම අඩංගු khනිජ ලවණ දෙක කැල්සියම් සහ ෆොස්ෆරස්. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ආහාර සාම්පලයක්. අපි දැන් ඔබට මතක ඇති මේ ආහාර නියදියක ජලය අඩංගුද කියලා සිදු කරන පරීක්ෂණයක ඇටවුම තමයි මේ තියෙන්නේ. ඒකට අපි මෙතන ඇටවුමක් දුන්නොත් රූප සරහන් නම් කරන්න පුළුවන් වෙන්න ඕන. ආහාර සාම්පලේ රත් කිරීමට අපි කෝවක් යොදාගන්නේ. කෝව පිඟම් මැටි වලින් හදලා තියෙන. ඒක නිසා පුතේ දැඩි උෂ්ණත්වයකට කියන්නේ වැඩි උෂ්ණත්වයකට රත් කරන්න පුළුවන්. කෝවට ඉහළින් වීදුරු තහඩු අල්ලන්නේ. ඒතර ආහාර නියදියේ තියෙන ජලද්‍රවය ජල වාෂ්ප හරි මොනවා හරි එක්රැස් කරගන්න තමයි වීදුරු තහඩුව අල්ලන්නේ. එතකොට ඒවා වාෂ්පීභවණය වෙලා ඝනීභවණය වෙලා වීදුරු තහඩුව මත බිඳු ලෙස එක්රැස් වෙනවා. කෝව තෙපාව මත රැඳවීමට භාවිතා කරන විද්‍යාගාර උපකරණය අපි ඒකට කියනවා මැටි ත්‍රිකෝණය කියලා. ඔබට මතක ඇති මෙන්න මේ විදිහේ ත්‍රිකෝණාකාර කොටසක් තියෙනවා. මේක කම්බි වලින් එකිනෙක මෙහෙම සම්බන්ධ කරලා තියෙන එකට අපි කියන මැටි ත්‍රිකෝණය. මෙහිදී ජලය හඳුනා ගැනීමට භාවිතා කළ හැකි රසායනික ද්‍රව්‍ය කොපර් සල්ෆේට්. ඔබ දන්නවා නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පැහැති සජල නැත්නම් ජලයේ කුණයින් පස්සේ කොපර් සල්ෆේට් නිල් පාට වෙනවා.
ඊළඟ ප්‍රශ්නේ කාබෝහයිඩ්‍රේට් කාබනික සංයෝග කාණ්ඩයක් ආකාර අණු වර්ග 3යි. ඒතර කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන වර්ග 3ක් තියෙනවා. මොනවද? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. ඒවට උදාහරණ ඔබ දන්නවා මොනොසැකරයිඩ් වලට ග්ලූකෝස්, ඩයිසැකරයිඩ් ලැක්ටෝස්, පොලිසැකරයිඩ් පිෂ්ඨය, ග්ලයිකෝජන් ඕනිකක් අපිට ගන්න පුළුවන්. ඊට ඔබ නම් කළ කාබෝහයිඩ්‍රේට් වර්ගය අතරින් එක් වර්ගයකට X අයත් වේ. X අඩංගු නලයකට එක්තරා ප්‍රතිකාරකයක් දමා. ඒතර එක්තරා ප්‍රතිකාරකයක් දමා රත් කළ විට වර්ණ ශ්‍රේණියක් ලැබුණා. X යන කුමක් විය හැකිද? අනිවාර්යයෙන්ම එතකොට X මොකද්ද පුතේ? මොනොසැකරයිඩයක් වෙන්න ඕනේ. X දැමු ප්‍රතිකාරකය අපි දන්නවා බෙනඩික්ට් ද්‍රාවණය. ඒතර මොනොසැකරයිඩයක් කියන්නේ ග්ලූකෝස් වෙන්න පුළුවන්. ලැබෙන වර්ණ ශ්‍රේණිය අවසන් වර්ණය වෙන්නේ ගඩොල් රතු පාට. ඊළඟට ජීවියෙකුගේ දේහබරින් වැඩි ප්‍රමාණයක් අඩංගු වන අකාබනික සංයෝගයේ ජලය ජීවීන්ගේ දේහබරින් කවර භාගයක්? අපි දන්න 3න් 2ක් පමණ අඩංගු වෙන්නේ ජලය. ජලජ ජීවීන්ට ජලයේ ද්‍රාවක ගුණය ප්‍රධාන වශයෙන් ප්‍රයෝජනවත් වෙන්නේ. ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් තමයි ජලජ ජීවීන් ශ්වසනය කරන්නේ. ඒතර ඔක්සිජන් ජලයේ දියවීම නිසා තමයි ජලජ ජීවීන්ට ජලය තුල හුස්ම ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒක වැදගත් වෙනවා. උස ශාකවල කඳන් ඔස්සේ ජලය ඉහළට ගමන් කරනවා. ඒ සඳහා ජලයේ සත්තු අධික සංශක්ති හා ආසක්ති බල පැවතීමේ ගුණය තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ජලාණු මෙහෙම ශෛලම වාහිනිය ඔස්සේ ගමන් කරනකොට ජලාණුව සහ ජලාණු අතරත් ජලාණු සහ මේ ශෛලම් වාහිනී බිත්තිය අතරත් ඇති කරන බන්ධන නිසා තමයි ශෛලම් පටකය ඔස්සේ ජලය ඉහළට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. සජීව පදාර්ථය තුල හමු වන තවත් කාබනික සංයෝග වර්ගයක් විටමින. විටමින් වලින් කරන කාර්ය දෙකක් සඳහන් කරන්න. මොනවද විටමින් වලින් කරන්නේ? අපේ ශරීරයේ තියෙන ලෙඩ රෝග වලින් ඇතිවිය හැකි ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න අපිට විටමින් වැදගත් වෙනවා. ජල ද්‍රාවී විටමින් මාර්ග මොනවද? අපි කතා කරා විටමින් B හා විටමින් C. පහත කාර්ය සඳහා වැදගත් වන විටමින් වර්ග දෙකක් තියෙනවා. රුධිරයේ කැටි ගැසීමට වැදගත් වෙන විටමින් K, කැල්සියම් සහ ෆොස්ෆරස් අවශෝෂණයට වැදගත් වෙන්නේ විටමින් D. ඊළඟ ප්‍රශ්න බලමු. ඉන්දියාප බිත්තර හොදී දුණු කෙසෙල් කිරිතේ උදේ ආහාර වේල සඳහා ගන්නා ලදී. ඉහත ආහාර ද්‍රව්‍ය ඇසුරින් පහත වර්ග සම්පූර්ණ කරන්න. ඒතකොට ප්‍රෝටීන තියෙන ආහාර ද්‍රව්‍ය වෙන්නේ පුතේ. මෙතන තියෙනව තමයි අපි ලියන්න ඕන බිත්තර හොදි සහ කිරි තේ දෙකම ගන්න පුළුවන්. ඒතර ප්‍රෝටීන හඳුනා ගැනීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය තමයි අපි දන්නවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට්. ඊළඟට ඉදුණු කෙසෙල් වල තියෙන ප්‍රධාන පෝෂකය අපි දන්නවා පැන් රසයි. ඒක ග්ලූකෝස් තියෙනවා. ග්ලූකෝස් හඳුනා ගන්න අවශ්‍ය රසායනික ද්‍රව්‍ය බෙනඩික්ට් ද්‍රාවණය. ඊට ආහාර අතරින් ඩයිසැකරයිඩයක් අඩංගු වන්නේ කිරි තේ වල. ඩයිසැකරයිඩ් අඩංගු ආහාර වර්ගය කිරි තේ. ඔබ සඳහන් කළ ආහාරයේ තියෙන මොකක්ද අපි දන්නවා කිරි තේ වල තියෙන ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩ්. බලමු ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න පුතේ. ප්‍රෝටීන වල අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය 4 අපි දන්නවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. එන්සයිම කියන්නේ ජීවීන් තුල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩි කිරීම සඳහා අවශ්‍ය වන ජීවීන් විසින්ම නිපදවන ලබන කාබනික සංයෝග නැත්නම් කාබනික උත්ප්‍රේරක අපි හඳුන්වනවා එන්සයිම කියලා. ඊළඟ පිෂ්ඨයේ මත ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වයෙන් සෑදෙන ඵලය මෝල්ටෝස්. විද්‍යාගාරයේ ඇමයිලේස් එන්සයිම නොමැති අවස්ථාවක ඔබට ඒ සඳහා භාවිතා කරන්න පුළුවන්. ප්‍රරෝහණය වන මුං බීජ අබරා පෙරාගත් ද්‍රාවණයක්. පිෂ්ඨ ද්‍රාවණයට ඇමයිලේස් දමා අයඩින් දමා මිනිත්තු කිහිපයක් ඔස්සේ අවසානයේදී ඇමයිලේස් වල ක්‍රියාව අවසන් වූ පසු බව ඔබ දැනගන්නේ. එතකොට අවසානයේදී අයඩින් වල පැහැය වෙනස් නොවි පවතිනවා. අන්නේ අවස්ථාවේ අපි දන්නවා දැන් ඇමයිලේස් වල ක්‍රියාව අවසන් වෙලා කියලා. ඊළඟට අපි බලුවොත් පහත අවස්ථාවලදී ජලය සතු ගුණ. ජලයේ ඔක්සිජන් දියවීම නිසා ශ්වසනයට දායක වෙන්නේ ඒක ජලයේ ද්‍රාවක ගුණය. අයිස් බවට පත් වීමේදී අයිස් ජලය මත පාවෙන්නේ. ඒකට අපි කියනවා ජලයේ මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය.
ශාක කඳ තුලින් ජලය ඉහළට පරිවහණය වෙන්නේ ජලයේ අධික සංසක්ති හා ආසක්ති බල. පහත ජෛවාණු වල තැනුම් එකක කාබෝහයිඩ්‍රේට් වල මොනොසැකරයිඩ් DNA වල ඩිऑක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ්. සෛල බිත්ති තැනීමට වැදගත් වෙන්නේ සෙලියුලෝස්. කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය CXH2OY. මේක තමයි පොදු අණුක සූත්‍රය. ඒකත් මතක තියාගන්න. ඊළඟට ආහාර නිස්සාරකයක් තියෙන. ඒකට P ප්‍රතිකාරකය දැම්මහම රතු පැහැති මේ තෙල් ගෝලිකා නැත්නම් මේද ගෝලිකා පාවෙනවා. ආහාර ප්‍රභේදයෙන් හඳුනාගෙන තියෙන පෝෂකය තමයි පුතේ ලිපිඩ. එම පෝෂකයේ ගොඩනැගී ඇති සංඝටක දෙක අපි දන්නවා මේද අම්ල හා ග්ලිසරෝල්. ඉහත P ප්‍රතිකාරකයට අපි කියන්නේ සූඩාන් 3 ප්‍රතිකාරකය. සෛල පටල තැනීම සඳහා දායක වන ලිපිඩමය සංඝටකය ෆොස්ෆොලිපිඩ. අපි දන්නවා ෆොස්ෆොලිපිඩ දායක වෙනවා. ආහාර සංඝටකයක් ලෙස ජලයේ පැවතීම සඳහා හඳුනා ගැනීමට ඔබ සිදු කරන ලද ක්‍රියාකාරකමේදී භාවිතා කළ රසායනික ද්‍රව්‍ය නිර්ජලීය කොපර් සල්ෆේට් එහිදී සිදු වූ වර්ණ විපර්යාසය සුදු පැහැයේ සිට නිල් පැහැය දක්වා වෙනස් වෙනවා. ඒතර කැල්සියම් ඛනිජය උණ වීම නිසා පින්වන ඌනතා ලක්ෂණය තමයි පත්‍ර අග්‍රස්තය මිය යාම. ඊළඟට සජීව පදාර්ථයේ බහුල මඩංගු මූලද්‍රව්‍ය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. දේහේ රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන්නේ එන්සයිම් මගින්. පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙනවා. අපි දන්නවා ඒ සඳහා දායක වෙන්නේ ඇමයිලේස් එන්සයිමය. ඒතර ක්‍රියාකාරකමකදී ජලීය පිෂ්ඨ ද්‍රාවණයකට මුං බීජ දාගත් ඇමයිලේස් නිස්සාරණයකින් සමපරිමා එකතු කරා පිඟන් ගඩොලක් මත තබා X ද්‍රාවණයෙන් බිඳුවක් තබා වර්ණ විපර්යාසය නිරීක්ෂණය කරා. ඒ කියන්නේ ඇමයිලේස් වල ක්‍රියාව ආදර්ශනය කරන්න තමයි තියෙන්නේ. එතකොට පිඟන් ගඩොල මත X ද්‍රාවණයෙන් බිඳුවක් දැම්මලු. එතන මෙහිදී යොදාගත් X ද්‍රාවණය අපි දන්නවා ඒ කියන්නේ අයඩීන් ද්‍රාවණය. ක්‍රියාකාරකම අවසන් කොටසේ සමාන නිරීක්ෂණ ලැබුණාම ඒ කියන්නේ අයඩීන් වල වර්ණය තද දුඹුරු පාට. X නම් ද්‍රාවණයෙන් බිඳුවක් දැමීමට ජලීය පිෂ්ඨ ද්‍රාවණයේ සුදු පිඟන් ගඩොලක් මත තැබීම නැතිවන වාසිය. පිඟන් ගඩොලක් අපි සුදු පාට එකක් පාවිච්චි කරන්නේ. එතකොට අපිට වර්ණ විපර්යාසය පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්. මුං බීජ මගින් ඇමයිලේස් නිස්සාරණය කරගන්නේ ප්‍රරෝහණය වෙන මුං බීජ සල්පයක් අරගෙන කෝවක දාලා හොඳින් පොඩි කරලා ඒ ද්‍රාවණය පෙරාගෙන. මේ තියෙන මානව දේහයේ පවතින මූලද්‍රව්‍ය කිහිපයක බරාණු ප්‍රතිශතය අපි දන්නා ඔක්සිජන් තමයි වැඩිපුරම තියෙන්නේ. කාබන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන්. X වල අගය අහන්නේ අපෙන්. එතකොට මේ තියෙන බරාණු ප්‍රතිශතයන් අපි දන්නවා වෙනත් මූලද්‍රව්‍ය තියෙනවා 104ක්. වෙනත් යටතට පවතින බහුල මූලද්‍රව්‍ය දෙකක් කැල්සියම්, ෆොස්ෆරස් අපිට ගන්න පුළුවන් දරුනේ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. ඒ කියන්නේ මේ මූලද්‍රව්‍ය හතරම තියෙන ප්‍රධාන කාබනික සංයෝග දෙකක් තමයි. එකක් ප්‍රෝටීන, අනිත් එක නියුක්ලියික් අම්ලය. ඒතර මූලද්‍රව්‍ය සංයුතිය අනුව අපි දන්නවා ප්‍රෝටීන වල නම් තියෙන්න පුළුවන් අමතරව සල්ෆර්, නියුක්ලියික් අම්ල වල තියෙන්නේ ෆොස්ෆරස්. ඒක තමයි සංයුතිය අනුව ප්‍රධාන වෙනස්කම. ඊට දැක්වූ කාබනික සංයෝග දෙකේ කෘත්‍ය අපි දන්නවා ප්‍රෝටීන වැදගත් වෙනවා පට කලුත් වැඩියාවට, ව්‍යුහාත්මක සංඝටක සෑදීමට. ඊට අමතරව නියුක්ලියික් අම්ලය වැදගත් වෙනවා ජීවීන්ගේ තොරතුරු සම්ප්‍රේෂණය, ඒ කියන්නේ ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සහ RNA කියන න්‍යෂ්ටික අම්ලය වැදගත් වෙනවා ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා. කාබන් මූලද්‍රව්‍ය අඩංගු වන අකාබනික සංයෝගයක් විදිහට අපිට ගන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් එක වායු වර්ගයක්. ජලය හයිඩ්‍රජන් අඩංගු වන රසායනික සංයෝගයක් ජලය. හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය අඩංගු වන සංයෝගයේ පවතින ජීවයේ පැවැත්මට දායක වන ලක්ෂණ. අපි දන්නවා එකක් තමයි ද්‍රාවක ගුණය. ද්‍රාවක ගුණය ඒ කියන්නේ ජලයේ වායු වර්ග දියවීම නිසා ජලජ ජීවීන්ට ශ්වසනය කරන්න පුළුවන්. අනිත් එක ජලයේ මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය. ඒක නිසා උඩින් අයිස් යටින් ජලය තිබුණාම ජලජ ජීවීන්ටම ජලය තුල ජීවත් වෙන්න පුළුවන්.
සූඩාන් 3 මගින් හඳුනා ගන්න කාබනික සංයෝගය තමයි පුතේ ලිපිඩ. එම සංයෝගී ජල විච්ඡේදනයට අදාළව. ඒ කියන්නේ ලිපිඩ ජල විච්ඡේදනය කරාම හැදෙන ප්‍රධාන සංඝටක දෙකක් මොනවද? මේද අම්ල අනිත් එක ග්ලිසරෝල්. මේද අම්ල හා ග්ලිසරෝල්. ඊළඟට ජීවයේ පැවැත්මට අදාළ වන ඊට සඳහන් කළ සංයෝගයේ වැදගත්කමක් අපි දන්නවා. ලිපිඩ තමයි ශක්ති ප්‍රභවයක් ලෙස වැදගත් වෙනවා. ඊළඟ ජල සංරක්ෂණය සඳහා වැදගත් වෙනවා. අපිට ඒ ඕනම වැදගත්කමක් කියන්න පුළුවන්. ඊළඟට බලමු අපි මේ පාඩමේ අවසානයේ මේ පාඩමින් ඔබ අවබෝධ කරගත යුතු මූලික කරුණු. ඒ කියන්නේ මම මේ ඉදිරිපත් කරන හැම පාඩමකම මේක ඔබට උගන්වන විෂය කරුණු. ඒ කියන්නේ තොරතුරු ඇතුළත් ගුරුවත් පොතේ ඉගෙනුම් පළ විදියට තමයි මේ කරුණු සටහන් කරලා තියෙන්නේ. ඒතර ඔබ මේ කරුණු ගැන අවබෝධ කරගත යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔබට එතකොට අවශ්‍ය විභාගයට ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී මේ කරුණු ආශ්‍රිතව තමයි ප්‍රශ්න සකස් කිරීම සිදු වෙන්නේ. එතකොට දැන් අපි හඳුනාගත්ත කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල කියන ප්‍රධාන ජෛව අණු කියන එක අපි ඉගෙන ගත්තා. ඊට අමතරව සජීව පදාර්ථයේ බහුලවම තියෙන මූලද්‍රව්‍ය මොනවද කියන එක කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් බව අපි අවබෝධ කරගත්තා. ඊට පස්සේ මේවා අඩංගු සංයුතිය. ඒ කියන්නේ අඩංගු මූලද්‍රව්‍ය මොනවද කියන එක අපි දන්නවා. අපි ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේටයි ලිපිඩයි වල තියෙන කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් විතරයි. ප්‍රෝටීන සහ නියුක්ලියික් අම්ල වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් වලට අමතරව සල්ෆර් එහෙම නැත්නම් නියුක්ලියික් අම්ල නම් ෆොස්ෆරස් තියෙන්න පුළුවන්. ඊළඟ සෛලයේ රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ප්‍රෝටීන එන්සයිම්. අපි මේකදී ආදර්ශනය කරේ ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාකාරීත්වය ගැන අපි කතා කරා. ඒකෙන් සෑදෙන සංඝටක ඒවා හඳුනා ගන්න කොහොමද කියන එක අපි කතා කරා. ඊපස්සේ එන්සයිම වල ක්‍රියාකාරීත්වය ආදර්ශනය කිරීම සඳහා සරල ක්‍රියාකාරීකමක්. ඒ කියන්නේ පිෂ්ඨ ද්‍රාවණයක් අරගෙන ඒකට ඇමයිලේස් එන්සයිමේ අරගෙන කොහොමද ඒක යොදාගෙන හඳුනාගන්නේ කියන එක. ජලයේ දක්නට ලැබෙන ජීවය හා සම්බන්ධ සුවිශේෂී ලක්ෂණ. ඒ කියන්නේ විශේෂයෙන්ම ද්‍රාවකයක් විදියට, ශ්වසන මාධ්‍යයක් විදියට, දේහ උෂ්ණත්ව යාමනයට, ඊට පස්සේ පරිවහන මාධ්‍යයක් විදියට, ජීවත් වීමේ පරිසරයක් විදියට. මෙන්න මේ හැම එකටම ජලයේ සුවිශේෂී ගුණ වැදගත් වෙනවා. ඊට පස්සේ ඊළඟට අපි කතා කරා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල, ಖನಿජ, විටමින් හා ජලෙහි කාර්යභාරය කියන්නේ වැදගත්කම් මොනවද කියන එක. ඒ ආශ්‍රිතව අපිට ගැටළු විභාගෙදී එන්න පුළුවන්. ජෛව පද්ධති සඳහා ಖනිජ සහ විටමින් වල ඇති වැදගත්කම. ඒ කියන්නේ ඒවා ඌන වීමෙන් නැතිවන රෝග, ඌනතා ලක්ෂණ පිළිබඳ අහන්න පුළුවන්. ඊට අමතරව සජීව පදාර්ථයේ ස්වභාවය අගය කරන්න. කියන්නේ මේ සජීව පදාර්ථය අඩංගු සංඝටකවල වැදගත්කම්. පෘථුවිය මත ඇති ජීවාකාර සඳහා ජලය අත්‍යවශ්‍ය වෙනවා කියලා. කියන්නේ ජලයේ සුවිශේෂී ගුණ නිසා ජීවය පවත්වා ගැනීමට ජලය දායක වෙන බව අපි මෙහිදී අවබෝධ කරගත යුතු වෙනවා. මේ කරුණු ගැන ඔබ විභාගයට අහන ප්‍රශ්න ආකාර විවිධ ආකාරවලින් එහුවත් අහන්න තියෙන මේ එකම කරුණු ටික. ඉතින් දරුවනේ මේ කරුණු ගැන විශේෂ අවධානය යොමු කරලා මේ විභාගයට විශිෂ්ට ජයක් ලබා ගැනීමට මේ පාඩම් කොටස ප්‍රයෝගී කරගන්න කියලා මම ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔබ සැමට මම මේ ඉදිරිපත් කරපු පාඩමෙන් විශේෂ අවශ්‍ය කරුණු දැනගන්න පුළුවන් වුණා. ඒ ආශ්‍රිතව ප්‍රශ්න වලට අපි අවධානය යොමු කරා. ඉතින් මේ විදිහට අප සාමාන්‍ය පෙළ විභාගයට නියමිත සියලුම පාඩම් සඳහා විෂය කරුණු සහ අදාළ ප්‍රශ්න සාකච්ඡා කරමින් වීඩියෝ ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ සෑම එකක්ම නරඹන්න කියලා මම ඔබට ඉල්ලා සිටිනවා. මොකද ඔබගේ දැනුම වැඩි කරගන්න, විශිෂ්ට සාමර්ථ්‍යයක් ලබා ගන්න මේක ඔබට උපකාරී වේවි. ඔබ සැමට සුබ දවසක්.